නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පින්වන්ත හැමදෙනාම ඊටාම දයාසිතින් අපි ඒක රාශී කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව අපි ඔබට සමීප කරගන්නවා. අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් සදැහැති දායකත්වයේ පිළිබඳව සිද්ධමුල්ල පිළියන්දල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.පී. තිමාලා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ ආර්.පී. තිමාලා මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමල සදහම් සාකච්ඡා පිණිස අවසරය ලබා ගන්න අපි සූදානම්. අපි මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මේ සිත දමනය කරන වැඩපිළිවෙල ගැන සොඳුරු තැනකට ආවා. එහෙමයි ස්වාමීනි. එතකොට හරි ආශ්චර්යයි මේ නීවරණ ධර්ම දුරු කරන්න යන කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමැත්තක් තියෙන කෙනා. එතකොට ඒකේ ඡායාවත් අපි හිතට දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඡායාවත් හිතට දෙන්න ඕන. එහෙයි. එතකොට මේ ඡායාව අපි හිතට දෙන්නේ ගුණයකින් තමයි. එතකොට මේ ඡායාව මේ හිතට දෙන නිවන් මඟ පුරන ඡායාව මුලින්ම අපි දෙන්නේ සදහැසිත උපදවාගෙන මේ සීලය පුරන එකකින්මයි. සදහැසිත උපදවාගෙන සීලය පුරන්න ඕන. එහෙමයි. ඒතර මේ සීලය පුරන කෙනා බලන්න ඕන ඊළඟට මෙන්න මේ කාරණේ හරිය වැදගත් ඊළඟ ස්ටෙප් එක. ඒ තමයි බුදුරජාණන් දේශනා කළා මේ සීල් පුරන ශ්‍රාවකයට ඊට පස්සේ කියනවා ඉන්ද්‍රියන් দমনය කරගන්න කියලා. ඒක විශේෂම කාරණාවක්. එහෙමයි. මේ හිතේ ස්වභාවය තමයි අවිජ්ජාව උපදිනවා. ඉතින් ගිහි ගෙදර කෙනෙකුට මේක හඳුනා ගන්න තියෙන කම මේක. මොකද්ද? තමන්ට නීත්‍යානුකූලව අයිති නැති දේවල් ගැන තමන්ගේ හිතේ ආසාවල් ඇති වෙනවද බලන්න. එහෙමයි ස්වාමීනි. තමන් සතු කරගන්න. මේ නිවන් මගේ යන කෙනා අන්නේ ගිහි ගෙදර ඉන්න කෙනා ඒක පිරිසිදු කරන්න ඕනේ. ඒක ඇති වෙන දෙන්න එපා. තමන්ගේ සේවය කරන්න, ගෙදර කටයුතු කරමින් ඒකින් හිත පිරිසිදු කර කර හතර ඉරියව්වෙන් තමන්ගේ ජීවිතය වාසය කරන්න. ඒක ධර්මයේ හැසිරීමට අයිති. එහෙමයි. ඒත් ඔහු ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවයි පුරුදු කරන්නේ. කවදාවත් මේ ස්ටෙප් එක කරන්නේ නැතුව ඊළඟ තමයි ගෙදර දොරේ ඇත් එක්ක කටයුතු කරනකොට කාර්යාලයත් එක්ක කටයුතු කරන තරහසිත උපදින්න පුළුවන්. අනේ තරහසිත දුරු කරන්න. එහෙමයි. ඒ ඉතින් වැදගත්ම දේ තමයි වංචනික සිත් කරා යන්න දෙන්න එපා. සමහරලාට තමන්ගේ හිතවලට සල්ලාල අදහස්සේ සරල විදිහට කියනවා. එහෙමයි. ඒව හිතේ පෝෂණය වෙන දෙන්න එපා. බේබදු සිත් ඇති වේවි. එහෙමයි. ඒව පෝෂණය වෙන දෙන්න එපා. එහෙයි. ඒව දුරු කර කර වාසය කරමින් තමන්ගේ හිත රැක ගන්න මහන්සි ගන්න. මොකද ඒකින් තමයි තමන් කෙලසන්නේ. තමන් විනාශ කරන්නේ. එහෙමයි. තමන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමන්ගේ හිතේ තියෙන මේ මානසික පසුබිම නැති වෙලා යනවා ඒකේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මෙතන. ඒතර මේක අපි එදිනෙදා ජීවිතේ අපි කාර්යාලයට යමින් ව්‍යාපාර කටයුතු කරමින් මූලික මේ ධර්මයේ හැසිරෙන කෙනා ඕක තමයි පුරුදු කරන්න. ධර්මයේ අහනවා, තිරුවන් ගැන පැහැදීම උපද්දනවා. හැබැයි අපි නිරන්තරයෙන් ප්‍රතිපදාවක් විදිහට කරන දේ කොහොමද?
රකින්න සීල්පද පහනන් තියෙන පහ ආරක්ෂා කරමින් ඉන්ද්‍රිය දමනය කරනවා. එහෙමයි ස්වාමී. ඇහෙන් රූප දැක්කට අර රූප පිළිබඳ ලෝභ සිත් වලින් හිත යට වෙන්න දෙන්නේ. එහෙමයි. ද්වේෂයේ ඒ රූප මුල් කරගෙන ද්වේෂයෙන් හිත යට වෙන්න දෙන්නේ. ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම් ඒ වගේ යට වෙන්න දෙන්නේ නැහැ. යට වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ සේවය කරගෙන තම වාසය කරනකොට ධර්මයේ හැසිරෙන කෙනෙක්. එහෙමයි. මෙන්න මේක හැමතිස්සෙම ඇති කරගන්න විශාල මහන්සියක් ගන්නවා. මේක හරි දුෂ්කර දෙයක් හඳුන ගන්නවා කියන දුෂ්කර දෙයක්. පැවිදි වෙච්ච කෙනා ඒත් එහෙමයි. පැවිදි වෙච්ච කෙනෙකුට හරි ලේසි මේක ලෝභ හඳුන ගන්න. පැවිදි වෙච්ච කෙනෙකුට ඇත්තටම අයිති 3 4 විතරයි. එහෙමයි ස්වාමීනි. ඒත් අනිත් දේවල් ගැන ආසාව උපදිනවා නම් එතකොට එයාට ලේසි ඒක හඳුන ගන්න. එහෙමයි. එතකොට එයා ඒක හිතෙන් දුරු කර කර වාසය කරනවා. සමාජ සේවය කරමින් කටයුතු කරමින්. ලෝභ සිත මොකද කෙලසනවා. ලෝභ සිත පීඩාවට පත් කරනවා. දුකට පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? සාසනික ප්‍රතිපදාව එපා වෙනවා. ඒ දුක් පීඩා මැද්දේ මේ ගමන යන්න බෑ. එහෙමයි ස්වාමීනි. දුක් පීඩා මැද්දේ ගමන යන්න බෑ. ඒතර අපිට ඒක ඉදත් අපි කතා කරද්දී කිව්වා. එතකොට මේ වෙනුවෙන් අපි කරගෙන යනකොට එතකොට ඔහුට මේක පැය 24ෙම කර ඉන්න බැරි වෙන්න පුළුවන් මෙයාට. ඒක වෙහසක්. එහෙමයි. ඒ නිසා මොකද කරන්නේ? ඒකට සමාජ සේවයක් ඔහු එකතු කරගන්න. දැන් බලන්න භික්ෂුවකට නම් පුළුවන්කම තියෙනවා සමහර විට ධර්ම දේශනා කරමින් තමන්ගේ ප්‍රඥාව වඩමින් සිහිය දියුණු කරමින් ඒ පිළිවෙතේ යෙදීමින් ඒ වත සිදු කරමින් තමන්ගේ ඊට පස්සේ ඉතුරු කාලේ ඉන්ද්‍රිය දමනට සීලිත පුරන්ට යොමු කරගෙන ඉන්නවා. එහෙමයි. ස්වාමීනි දස පුණ්‍ය ක්‍රියා සිදු කරගන්න අවස්ථාව තියෙනවද අපිට? අනිවාර්යෙන්. එහෙමයි. ඒතර බලන්න දැන් දන් දීම සමහර ගෘහ ජීවිතයේ කියන දන් දෙමි. එහෙමයි. ඒතර තමන්ගේ කය වචන යම් ආකාරයට දමනය කරගනිමුද? පොයි දවසට සිල් රැකලා. එහෙමයි. විහාරස්ථාන වලට ගිහින් ධර්ම ශ්‍රවණය කරමි. එහෙමයි. එතකොට චෛත්‍ය වන්දනා කරමින් බෝධි වන්දනා කරමින් දැන් පැවිදි කෙනෙකුට නම් සමහරට ශාස්ත්‍රඥ වහන්සේගේ සිහි කරගෙන චෛත්‍ය මේ කටයුතු කරමි. එහෙමයි. සමහර බෝධින් වහන්සේට උපස්ථාන කරගෙන රෝපණය කරගෙන කටයුතු කරමි. ධර්මය හදාරමි. ධර්මය ප්‍රචාරය කරමි. අනිත් ඉන්න සංඝයාට සිව්පසයෙන් උපකාර කරමි. එහෙමයි. ඒතර කාරුණික සිත, මෛත්‍රී සිත, මුදිතා සිත, ශ්‍රද්ධාවන්ත සිත මේ මොන යම් සිතක් පෙරටු කරගෙන. එහෙමයි. එතකොට මේ දේවල් පෙරටු කරගෙන කටයුතු කරමින් දැන් අර ලෝභ සිතට මුල් තැන දෙන්නේ නැහැ. එහෙමයි සර්. ද්වේෂයෙන් යට වෙන්න දෙන්නේ නැහැ. තමයි ද්වේෂයෙන් යට වෙලා ලෝභිනුත් යට වෙලා එක් කරන්න යන්නෙත් නැහැ. එතකොට සසුන් පිළිවෙත මොකද වෙන්නේ? නැති වෙලා යනවා. අහිමි වෙනවා. එහෙමයි. දැන් බලන්න දැන් දේවදත්තට උනේ ඒකනේ. දේවදත්ත හිතුවා මම දැන් සංඝයා පරිහරණය කරනවා නේද? බලෙන් ඉල්ලන්න ගියා. එහෙමයි ස්වාමීනි. ඒක බුදුරජාණන් දේශනා කළා මේ සංඝයා කාටවත් පවර්ලා නැහැ. ඒකින්ද මේ ඔබ අනුන්ගේ බත් බුදින දුල් කන ඔබටත් එහෙම දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙනකොට දේවදත්ත මේ අජාසත් කුමාරයා පහදෝගෙන ලාභ සත්කාර ලබා හිටියේ. ඒ වගේ යැපි හිටියේ. එහෙමයි. ඔබට දෙන්නේ නැහැ කිව්වා. ඔබට දෙන්නේ නැහැ කිව්වා. ඒතර බලන්න හරි පුදුමයි. ඒකට දැන් මේ ඒතර වෙහසක් නැහැ මේ දෙක හරියට පිළිවෙලට තීරුම් ගත්තාට පස්සේ. අදයුගී යන්න තියෙන ක්‍රමය මේක තමයි. අදයුගී යන්න තියෙන ක්‍රමය මේක තමයි. ඒතර ධර්මයේ දේශනා කරන කට්ටිය ඊට පස්සේ වග බලා ගන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේගේ බුද්ධ වචනින් බැහැරෙනවා. දැන් කාලයක් ගියාට පස්සේ එයාට ධර්ම දේශනා මේ පින්කම ගැන ඔක්කොම ඔළුවේ නැහැ. ඊට පස්සේ තියෙන ප්‍රසිද්ධිය හොයන එක. එහෙමයි. ඊට පස්සේ තියෙන ලාභ සත්කාර එකතු වෙන කෙනෙක් තමයි යාගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. මිනිස්සු එකතු කරන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? හැමතැනම කියන්නේ බුදුබණනේ. එයා ඊට පස්සේ වෙනම මතයක් කියන්න පටන් ගන්නවා. සිල් ඕනේ නැතුව නිවන් දකින්න පුළුවන් කියලා අලුත් මතයක් සමාජගත කරනවා. මොකද වෙන්නේ? තව රැල්ලක් කඩාගෙන ඉතිරියා ගාවට යනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමී. මිනිස්සුන් එයාට ඕන නිවන් මග නෙමෙයි. එහෙමයි. තව පිරිසක් ඊට පස්සේ මතයක් ගන්නවා ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා. අන්න අසවල් තැන පිරුණම් පෑ මෙහෙමයි. ඒකට ඊට පස්සේ තව රොත්තක් එකතු වෙනවා. නැද්ද බලන්න? දැන් එයාට මොකක්ද දැන් වෙලා තියෙන්නේ? අර දැන් අර තමන් මේ බණ කියන පටන් ගත්තේ ඇයි කියලා අදහසක් නැහැ. දැන් මිනිස්සු රවට්ට තමනුත් රැවටි මහා විනාශයක් කරනවා. ඔන්න ඊට පස්සේ රහත් වෙලා කියලා අලුත් මතයක් ඊට පස්සේ තමන් ගොඩනලා සමාජයට දානවා. දාලා මිනිස්සු එකතු කරන්නේ. මිනිස්සු එකතු කරා. එහෙමයි. වෙන මොකක් නෙමෙයි. අන්න ඒ වගේ දේවල් විපර්යාස වලට ඊට පස්සේ අර එකිනාගේ ඉවරයි ඊට පස්සේ.
තව පිරිසක් ඉන්න ඊට සමහර දැන් උන චෛත්‍ය කර්ම පටන් ගන්නවා. ඊට පස්සේ කාලයක් ගියරම ඒක ආදායම් මාර්ගයක් කරගන්නවා සමහරට. ධාතු වන්දනා ආදායම් මාර්ගයක් කරගන්න. මහා පව් කරගන්න. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. ගිහි අයත් මේකට ඉන්නව එකතු වෙලා සමහර පැවිදි අයත් ඉන්නව මේකට එකතු වෙලා. එහෙමයි. දැන් මේ Facebook කරා දැන් පේන ඊපිරිතර අපි ගුරු දෙවියන් වහන්සේ මතක් කළා. අර මිහිඳු මහරහතන් වහන්සේ සෑය හදන එකට දැන් වෙනම කට්ටියක් එකතු වෙලා account හදාගෙන දැන් ඒගොල්ලෝ වෙනම ව්‍යාපාරයක්. එහෙමයි ස්වාමීනි. මට ඒක ඇහිච්ච ගමන්වත් මතක් වුණා අනේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ දැන් ආදායම් මාර්ගයක් කරගත්තා මේ කට්ටිය. කවුද මේ ආදායම් මාර්ගයට මුල් කරගත්තේ? එහෙයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ සෑය ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ සෑය ඉදි කරන්නේ Tamanට පිම්පුරන්ට. සිත් සතන් පහන් කරලා කෙලිස් තුරු කරලා ඉන්ද්‍රිය দমনය කරගන්න. දැන් මොකද කරන්නේ? දැන් තියෙන වංචාව. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ද්වේෂයෙන් යට වෙනවා ඊට පස්සේ උන් මේව කරගෙන ඉවරයක් කරගන්න කියලා. එහෙමයි. ඊට පස්සේ බැන විවේචනය කර ඊට පස්සේ මේ පැත්ත කරනවා. ඒක නිවන් මඟ වැඩෙන්නේ නැහැ. පිනක් උපදී නැත්තේ නේ. එහෙමයි ස්වාමී. පිනක් උපදී. යන ලෝකේ අපිට හිතා ගන්න බෑ. තව නාග ලෝකයයි දන්නේ නැහැ. එහෙමයි. ඔව් අසුර ලෝක යන්න පුළුවන් සමහර විට. එහෙයි ස්වාමීනි. දැන් ඔයා තියෙන්නේ දැන් නාග ලෝකේ ධාතුන් හදලා පුදනෝනේ. එහෙමයි. ධාතු පුදනවා වහා කිපෙන සුළුයි. එහෙමයි. වංචාව බොරු ඔක්කොම තියෙනවා. ඉන්ද්‍රිය দমনය කියන එක නෑනේ. එහෙමයි ස්වාමීනි. කොහෙද දැන් ඒකනේ දැන් බලන්න අපි අශෝක අධිරාජ්‍යයට වෙච්ච වැඩි. එහෙමයි. 84000ක් විහෙර විහාර කළා. එහෙමයි ස්වාමීනි. මිහිඳු මහරහතන් වහන්සේ හිටපු නිසා හරි ගියා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ මහා ඉර්ධිබල්ලාභී සඩ්ඩවිඤ්ඤාලාභීනේ. එහෙමයි. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට හැකියාවක් තුන මේ පිඹුරෙක් කියලා ඉපදුනා කියලා තියෙන්නේ. අශෝක අධිරාජ්‍ය. එහෙමයි. අන්තිම මොහොතේ හිත කෙලෙසලා. නම මිහිඳු මහරහතන් වහන්සේට හැකියාවක් තිබුණා. දැන් මේ මහා පිං කරලා තිබ්බනේ. එහෙමයි. ඒතකොට පහන්සිට උපද්දන ක්‍රමී දැනගත්තා. අශෝක අධිරාජ්‍යයේ. එහෙමයි. පහන්සිට උපද්දන ක්‍රමී දැනගත්තා. ඒතර පහන්සිට උපදින විදිහේ 이르දි ප්‍රාතිහාර පාලා දෙනවා. එහෙමයි. විවිධ දේවල් කරලා තියෙනවා. එහෙම කළා පහන්සිට උපදලා එතන මහා ඒ චිත්තසංතානෙ පින උපද්දලා එතන ඉක්මනට චුත කෙරෙව්වා. එහෙමයි. එහෙම වුණේ. එද මහා පිනට ඇලි ගලි හිටියනේ ඇත්තට. එහෙමයි. මේ සම්බුද්ධ ශාසනය ගොඩනගන අවංක අදහසක් තිබ්බනේ. ඒතර ඒක ගොඩ ගන්න පුළුවන් අර හිත. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ හිටපු නිසා ඒ අරමුණ දීලා දැන් බලන්න කන්තකස්සයට. එහෙමයි ස්වාමීනි. දැන් කන්තකස්සය දියුණු හිතක් තිබුණා. සම්බුද්ධත්වය කියන වචනෙට පහදන්න පුළුවන් හැකි ගුණයක් තිබුණා. මේ කන්තකස්සය වුණාට. එහෙමයි ස්වාමීනි. ආජානීය අස්සේ. සමහර සංසාරේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් සමහරට අපි හිතමු දැන් ඔන්න සම්බුද්ධත්වයේ කියන ශ්‍රී නාමයට සමහරට දිවි පුදාගෙන වත් පිළිවිත් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සමහර සිල්පරපු කෙනෙක් වෙන්න පුළුවන්. යම් යම් අඩුපාඩු නිසා සමහරලාට බෝසතාණන් වහන්සේ සමහර සසර පිරු ගුණයක් මේ දෙයක් නිසා වෙන්න පුළුවන් බෝසතාණන් වහන්සේ කර්මත් තියාගෙන යන්න. එහෙමයි ස්වාමීනි. මොකද සම්බුද්ධත්වයට ආස කළ ගෞරව කළ තිබ්බා. හැබැයි සම්බුද්ධත්වයේ කියන වචනේ සිහි වෙද්දිම හිත පහන්න උනා. දෙවියන් අතර ගියා. එහෙමයි. ඒතර ඒ වගේ දෙයක් තමයි අශෝක අධිරාජ්‍යයේ කළේ. එහෙමයි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න අපි ඒ නිසා අපිට මේ සම්බුද්ධත්වයේ සිහි කළ උදාාර පින්කම් කරගෙන හිත පහන් කරගෙන එතකොට අපිට මේ අපේ ඉන්ද්‍රියන් দমনය කරගන්න අපිට අරමුණක් කරගන්න පුළුවන් අපිට. සංගය දැක්කට පස්සේ බලන්න අපිට සංගය නැති තැන මේ නැති ඉන්ද්‍රිය দমনය සංගය ඉන්න තැන ඇති වෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ගුරුවරයා නැති තැන ගුරුවරයා ඉන්න තැන තියෙන ඉන්ද්‍රිය මේ නැති තැන තියෙන ඉන්ද්‍රිය අසංවරේ ගුරුවරයා ඉන්න තැන ඉන්ද්‍රිය দমনයක් තියෙනවා. ඒකේ ගුරුවරයා ඇසුරු කරන්නේ. සබ්‍රහ්මචාරීන් වහන්සේලා නැති තැන තියෙන ඉන්ද්‍රිය අසංවරේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර ඉන්නකොට ඉන්ද්‍රිය দমনයක් බවට පෙරලගන්නේ දක්ෂ වෙන්න ඕන. මොකද මේ අරමුණ ඔහු ඉන්ද්‍රිය দমনයක් ඇති කරගන්න දක්ෂ වෙන්නේ නැත්නම් ඔහු සසරේ කවදාවත් පිළිසරණක් ලබන්න බෑ. එහෙමයි. දැන් බලන්න ගිහි ගෙවල් අය ආරණ්‍ය වල ගිහිල්ලා විහාරස්ථාන වලට ඇවිල්ලා බලන්න මේ කාලේ පුරාට ගෙදර ඉන්නෝ වගේ ඉන්නේ නෑනේ. දන් දීමේ අර්ථය වෙන්නේ දන් ටික පාත්‍රයට බෙදන එකම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ පුරාට බෝධිය දකිමින් ඉන්ද්‍රියම් দমনය පුරුදු කරනවා. එහෙයි. චෛත්‍ය දකිමින් ඔහු පහන් සිත් උපදවගෙන ඉන්ද්‍රිය দমনය පුරුදු කරනවා. සංඝයා දැකලා ගෞරවණීය හිතක් උපදවගෙන යම් ඉන්ද්‍රිය দমনයක් කරනවා.
එහෙම එකක් තියාගන්න ඕන. සංඝයාට දම් බෙදමින් බණ ශ්‍රවණය කරමින් එතකොට යම් මේ පහන් සිත් උපදවගෙන ඉන්ද්‍රිය දමනයක් ඇති කර උපද්දන ඒ වෙලාවේ. ඒතර සමහරවිට දවසක් දෙකක් ඉන්ද්‍රිය දමනෙන් ඕ ඉන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒක මගුල් ගෙදරක තියනවද ඕක? නෑනේ. එහෙයි. සමහර ගෙදරත් මේ අපි හිතමු පාටියක් දානවක තියනවද? නෑනේ. තමන්ගේ යාළු මිත්‍රයන්ට මහා පාටියක් දාලා 100 දහස් ගණනට කන්න දෙනවක තියනවද? නෑනේ. අඩු ගානේ දන්සලක් දෙන තැනක ඕක තියනවද? නෑනේ. එහෙමයි ස්වාමීනි. ඕක උපදින්නේ සංඝයා මැදදී. දැන් ඔකවන්නේ සමහර මිනිස්සුන්ට දැන් මහමෙවුනාවේ ගුරු දේවයන් මහන්සේ මුල්ලා ඔක් කියලා දෙනකම් රුවන්වැලි සෑයට ගියත් ඔය ක්‍රමයට තමයි. එහෙමයි ස්වාමීනි. මාළු කුරයියෙක් වගේ මම මේ මල් ටික අරගෙන ගියේ මේ පල්ලෙහාට හෙල්ල දාලා. දැන් තමයි මේ කියලා මිනිස්සු මල් ටික අත් දෝතින් දරාගෙන චෛත්‍යගාවට යන්නේ. එහෙමයි. ගිලම්පසත් දෝතින් දරාගෙන ප්‍රදක්ෂිනා කර කර බුදුගුණ සිහි කර කර ගෞරවණීය විදිහට යන්න පුරුදුනේ මහමෙවුනාව නිසා. මහා සෑය ගාවත් එහෙම හැසිරුන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු. හැබැයි නිවන් මඟ පිරෙන්නේ. නිවන් මඟට තමන් ගුණ ධර්ම එකතු වෙන්නේ. හැබැයි මේ විදිහට ගෞරවණීය ඇසුරින් එතකොට මේ ඇස දමනය කරගෙන කන නාසය දිවකය මනස දමනය කරගෙන ඒ විදිහ වත් පිළිවෙත් කරගෙන තමයි අපි අපේ ඉස්සරහට යන්න තියෙන්නේ අද යුගයේ. මොකද පැය 24 ඉඳගෙන ඉන්ද්‍රිය දමනය කරනවා කියන එක අද යුගයේ ප්‍රායෝගික නෑ අඩුයි. එහෙමයි ස්වාමීනි. ප්‍රායෝගික නෑ. යම් සේවයකුත් කරගෙන ගුණයක පිහිටා හු අභිජ්ජාව දවසේ දුරු කර කර වාසය කරනවා. දුම්නස දුරු කර කර වාසය කරනවා. පාපී සිටිවිලි බැහැර කර කර වාසය කරනවා. ගුණය මුල් කරගෙන. තර ඉන්ද්‍රිය දමනය. ගෙදර දොරේ එක අය නම් දෙමව්පිය ගැන ගෞරවයෙන් සෙනෙහසින් තමන්ට කරපු උපකාර සිහි කර කර ඒ වත පිළිවෙත කරනවා. එහෙමයි. දෙමව්පියෝ නම් දරුවෝ කෙරේ කාරුණික සිතින්. කාරුණික සිත පෙරටු කරගත්තට පස්සේ අභිජ්ජාවේ දුම්නසිනු යට වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට තමන්ගේ සහෝදර සහෝදරයන් ඥාති හිත මිත්‍රාදීන්ට කාරුණික සිත ගෞරවනීය සිත මෛත්‍රිය පෙරදරි කරගෙන ඒ සේවය කරගෙන වාසය කරනවා. එහෙම වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් එතන මේ බණහන වෙලාව වුණත් බලන්න එතකොට ශ්‍රද්ධාවන්ත හිතක් ඇති වුණොත් මේ ඉන්ද්‍රිය දමනය වෙනවා මේ වෙලාවේ. එහෙමයි තියෙන්නේ. එහෙයි. පහන් සිතක් ඇති වෙච්ච ගමන් මනස සංසුන් වෙනවනේ ටක් ගාලා ඉන්ද්‍රිය දමනය. එහෙමයි. සිහිය පිහිටියොත් ඉන්ද්‍රිය දමනය වෙනවා. ප්‍රඥාව ඇති වුණොත් මේ වෙලාව ඉන්ද්‍රිය දමනය වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම වෙන්නේ. වීරිය තියෙනවනම් මේ වෙලාව ඉන්ද්‍රිය දමනය වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ධර්ම දේශනා මේ පින කියලා කියන්නේ ඉඳුරන් සංසිඳවන පිනක් මේ දෙව් මිනිස් ලෝකයා. ඉඳුරන් සංසුන් කළ මේ වෙලාවේ තියෙන්නේ. ධර්මයේ අහන මේ කී දහහක් මේ වෙලාවේ ඉඳුරන් සංවර වෙලා මේ වැද්ද. ඒතර ඉඳුරන් සංවර කරන අරමුණක් දෙව් මිනිස් ලෝකයට දායාද කළා වෙනවා. ධර්ම දානෙ. එහෙමයි. ඉඳුරන් සංවර කරන පහන් කරන අරමුණක් දෙව් මිනිස් ලෝකයට දායාද කළොත් සසරෙ මොකද්ද වෙන්නේ Tamanට? Tamanට ඒ පින කැරකිලෙනවා. දැන් බලන්න මේ මහා පෘථුවිය ගත්තොත් එහෙම ඉඳුරන් සංවර කරගන්න පුළුවන් අරමුණු දකින්න අයද මේ ලෝකෙ මේ පෘථුවිය වැඩි. ඉඳුරන් අසංවර වෙන අරමුණු දකින්න අයද මේ ලෝකෙ වැඩි. එහෙමයි ස්වාමීනි. සතර පාය ගත්තොත් එහෙම වෛරය ක්‍රෝධය මැස් වලින් කන් වලින් වැහෙන අරමුණු තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. මනුස්ස ලෝකයේ ගත්තත් එහෙම හැමතිස්සෙම ගත්ත බලන්න බටහිර යුරෝපයේ ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය මොන දමනයක්ද? එහෙමයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මාන්නෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් හැමතිස්සෙම පෙරි තියෙන හිත් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. උදාර අරමුණක් පෙරටු කරගෙන ඉඳුරන් දමනය කරන අරමුණක් නැහැ. එහෙනම් මේ පෞකාර ලෝකෙට වැටෙන්නේ නැති වෙන්න අපි උත්සාහ කරන්න ඕන. දෙවියන් අතරට ගියත් ඔය විදිහේ වෙන්න පුළුවන්. ඔහොම පිරිස ඉන්නව දෙවියන් අතර ගියා. එහෙමයි. එහෙනම් මේ පාපී දේවල් වලට මුණ නොගැස මේ පාපී පිරිස ඇසුරු නොකරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙනම් තමයි ඒකට පිනක් කරගෙන තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරවලා පහන් සිත් උපදවන්න ඕන. ධර්මයේ ගැන සිහි කරවලා පහන් සිත් උපදවන්න ඕන. මේ සම්බුද්ධ ශාසනික අසිරිය සිහි කරලා පහන් සිත් උපදවන්න ඕන තමයි. පිනක් විදිහට අනිත් අයගේ. එතකොට මොකද වෙන්නේ සංසාරේ? ඒ ඇසුර ලෝකෙට දායාද කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? සංසාරේ. ඇසුර ලෝකෙට දායාද කළා නම් ධර්ම දානෙදී Tamante ඇසුර ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් පහන් කළා නම් Tamante පහන් කරන අරමුණු ලැබෙනවා. දෙව් මිනිස් ලෝකයාගේ ඉඳුරන් දමනය කරන අරමුණ දායාද කළා නම් Tamanගේ හිත දමනය වෙන
මේ අරමුණ තමන්ට ලැබෙනවා. දුන්නු දේ ලැබෙනවනේ. එහෙමයි ස්වාමීනි. දුන්නු දේ ලැබෙනවා. පිනෙන් රැකවරණය සලසගන්න. පිනෙන් රැකවරණය ලැබෙනවා සසර පුරා. එහෙමයි ස්වාමීනි. ඒතර සසර පුරා සමහරලාට බුදුමග ගිය පිරිසක් තමන්ට ලැබෙනවා. ඒ තමයි ඒක දායාද කළා. කල්යාණ මිත්‍ර සම්පත්තිය දායාද කළා. හිත කෙලෙස් දුරු කරන ඉඳුරන් සංසිඳවන ධර්මයක් දායාද කළා. ඒතර මොකද වෙන්නේ තමන්ට සසරේ? එහෙනම් තමන්ට කල්යාණ මිත්‍ර සම්පත්තිය තෙරුවන් ගැන පහදවන දායාද ලෝකෙට දුන්නා නම් තමන්ට තෙරුවන් ගැන පහදින දායාද ලැබෙනවා. එහෙමයි. ඉඳුරන් දමනය කරන දායාද දුන්නා නම් ඉඳුරන් දමනය කරන දායාද තමන්ට සසරේ ලැබෙනවා. එහෙමයි. එන සසර පුරා බුදුමග යන පිරිසත් එක්ක එකතු වෙන්න නම් ධර්ම දානයම කරගන්න. එහෙම හැබැයි හිතන්න ඕන මේවා නිකම්ම හොයේ දෙන්නම් වාලේ අතහරින්නම් වාලේ අතහැරලා හරියන්නේ නැහැ. මොකද මේ මනසනේ මේ ඕන දෙයකට මුල් වෙන්නේ. මම මේ උතුම් කටයුත්ත කරන්නේ මේ පිණිසයි. හැමතිස්සෙම යා ඡන්දයක් උපද්දන්න ඕන එකට. එහෙමයි. විමර්ශාවක් උපද්දන්න ඕන එකට. වීරයක් උපද්දන්න ඕන. සිතක් උපද්දන්න ඕන හැමතිස්සෙම. එහෙමයි. ඒ උපද්දන දේ තමන්ට අනුග්‍රහය සලස්සන්නේ. උපද්දන දේ තමන්ට අනුග්‍රහය සලසනවා අනිවාර්යයෙන්. දැන් බලන්න කාන්තක අස්සයාට සම්බුද්ධ කියන ශ්‍රී නාමයේ පිළිබඳ සසර ඉවක්වත් වැටිලා නැත්තම් කොහොමද මේ සම්බුද්ධ කියන ශ්‍රී නාමයේ ඇහිදී හිත පහදින්නේ? එහෙමයි ස්වාමීනි. මෙහෙම පහදින්නේ නැහැ නික. එහෙනම් අනිත් අස්සයන්ට පහදින්න එපා. එහෙමයි. සංසාරේ කොච්චර සම්බුද්ධ කියන ශ්‍රී නාමයට කොච්චර ගෞරව පහර දක්වලා ඇද්ද? එහෙමයි. කොච්චර දක්වලා ඇද්ද? දැන් අපිට ඒක හිතන්න ඕනේ මෙන්න මෙහෙම සරල උදාහරණයක්. දැන් අපි තමාට උපන්දා ඉඳලා සම්බුද්ධ කියන වචනේ අපි අහනවා. නමුත් තමන්ම බලන්නකො තමන් ඇත්තට පුද්ගලිකවම තමන්ට දැන් ඔච්චර අහලා තියෙද්දිත් තමන්ට සම්බුද්ධ කියන වචනේ හැදී හිත පහදිනවද බලන්න. එහෙමයි ස්වාමීනි. මෙච්චර අහලා තියෙද්දි හිත පහදින්නේ නැත්තම් මෙච්චර අහලා උපන්දා ඉඳලා අහලා තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා තියෙද්දි හිත පහදින්නේ නැත්තම් එහෙනම් අනිත් ලෝක වලට ගියාට පස්සේ හිත පහදීද? එහෙමයි ස්වාමීනි. හැබැයි මේ ජීවිතයේ පහන් බව උපද්දලා තියෙනවා නම් පරලෝකදී පහන් බව උපදිනවා කියන එක සිද්ධ වෙන එක. මේ ජීවිතයේ තෙරුවන් මුල් කරගෙන ගෞරව ආදර සත්කාර සම්මාන දක්වලා තියෙනවා නම් සංසාරෙදිත් ඒක උපදිනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඉඳුරන් දමනය කරගෙන මේ ජීවිතේ ඉඳලා පුරුද්දක් තියෙනවා නම් සංසාරෙත් ඉඳුරන් දමනය වෙනවා කියන එක සිදු වෙන එක. එහෙමයි. ඒක සම්බුදු වදන් මේ ඇහෙනකොට කන් යමාගෙන ඉන්න මේ ජීවිතේ පුරුද්දක් තියෙනවා නම් සංසාරේ කන් යමනවා කියන එක සිදු වෙන එක. පුරුද්දක් නැත්නම් කොහොමද වෙන්නේ? ස්වාමීනි. කොහොමද වෙන්නේ එහෙනම්? අහන්නේ ඒකයි. එහෙනම් කල්යාණ මිත්‍ර අසුරට නැඹුරු වෙලා ඉන්න මේ ජීවිතේ පුරුද්දක් තියෙනවා නම් සසරෙත් ඒක කරයි කියන එක සිදු වෙන එක. එහෙමයි. නැත්තම් නෑ. එහෙනම් මේ ජීවිතේ මහන්සිලා හදන්න ඕන මේක. එහෙමයි. මේ ජීවිතේ උත්සාහයෙන්ම මේක හදන්න ඕන. මහන්සිලා හදන්න ඕන මේක. එහෙමයි ස්වාමීනි. මහන්සියෙන් නැතුව මේක වෙන්නේ නෑ. ගෞරවය කියන එක, ආදරය කියන එක, භක්තිය කියන එක තමයි හදන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේට. චෛත්‍ය තියෙන්නේ ඒකට, බෝධි තියෙන්නේ ඒකට, පිළිම වහන්සලා තියෙන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. පිරික් කියන්නේ ඒකට. ධර්මයට ගෞරවය පිණිසයි පිරික් කියන්නේ. එහෙමයි. ආරක්ෂාව සැලසෙන එක ධර්මයේ තියෙන සත්‍ය බලයක් ඒක. එතකොට මේ ධර්මයේනේ අපි පිරික් කියලා සජ්ජායනා කරන්නේ. එහෙයි ස්වාමීනි. ධර්මයට සත්කාර පිණිසයි කරන්න ඕනේ. දේව බමුණු පහදින්න පුළුවන්. එහෙමයි. බලන්න මේ ධර්ම දානි දෙන්න පිරිස කොතරම් දායාදයක්ද මේ ලෝකයට දෙන්නේ එතකොට. කල්යාණ මිත්‍ර ඇසුර ලෝකෙට දායාද කළා වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර හිත නිවන මේ දෙයක් දායාද කළා වෙනවා. එහෙමයි ස්වාමීනි. කුසල සම්පatti වලට අනුග්‍රහ කරන දෙයක් දායාද කළා වෙනවා. අකුසල් දුරු කරවන ගුණයක පිහිටවන දහමක් දායාද කළා වෙනවා. ඕක සංසාරේ ලැබෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එහෙමයි ලැබෙන්නේ. නැති දෙයක් කොහොමද ලැබෙන්නේ? දීප නැති දෙයක් කොහොමද ලැබෙන්නේ? එහෙම නෑනේ. එහෙමයි. ඒකයි කියන්නේ අමෘතයේ ධර්මයේ දුන්නා කියන්නේ අමෘතයේ දුන්නා වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අමෘතයේ දුන්නා කියලා කියන්නේ. අමෘතය කියන එකට තියෙන වචන දෙක අපිට තේරෙන්නේ නැහැ නේ. අමෘතය කියන වචන විග්‍රහ කරන්න වචන කොච්චර ඕනද කියලා. එහෙමයි. මේකයි. ඊතරම් සැපයක් අමෘතය කියන වචනේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මොනවා රහට කෑවම අම්මෝ අමෘතය වගේ කියලා කියන්නේ අපි. එහෙමයි. එතකොට මේ අමෘතය කියන වචනේනේ විග්‍රහ කරන්න වචන නැහැ. ඊතරම් සැපයක් සතුටක් සොම්නසක් ප්‍රණීත බවක්
මේ දීලා තියෙන ලෝකෙට එතකොට. එහෙමයි ස්වාමී. ඔක සංසාරේ ওই විදිහට තමයි ලැබෙන්නේ එතකොට. එහෙමයි. තම තමන් දක්ෂ වෙන්න ඕන තම තමන්ගේ ජීවිතය රැස් කරගන්න උදාහර පින ඊට පස්සේ. එහෙයි ස්වාමීනි. ඉතින් අද දවසෙත් මම කල්පනා කළා මේ ඉන්ද්‍රිය දමනය ගැන තව එතකොට මේ ඉන්ද්‍රිය දමනය කරන තව ලස්සන පරියායක්. අවසරයි ස්වාමීනි. චපස්සායතන කියලා සූත්‍රයක් තියෙනවා. චපස්සායතන ස්පර්ශ ආයතන 6 ගැන වදාළ දේශනාව. එහෙමයි. චෛමී භික්කවේ පස්සායතන අදන්තා අගුත්තා අරක්කිතා අසංඋතා දුක්ඛාදි වාහා හොන්ති කතමේච. පින්වත් මහණනි ස්පර්ශ ආයතන 6 දමනය නොකළොත් අකුසලයෙන් වලකා නොගත්තොත් රැක නොගත්තොත් අසංවර වුණොත් බොහෝ දුකමයි කියන ඇති කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ආයතන 6 කුමක්ද? චක්කුම් භික්කවේ පස්ස ආයතන. ඇස කියලා කියන්නේ ස්පර්ශ ආයතනයක් කියනවා. හරි ලස්සනයි. ඇස කියලා කියන්නේ කුමක්ද කොට? ස්පර්ශ ආයතනයක්. එහෙමයි. ස්පර්ශයත් එක්කම තමයි මේ ආයතන උපදින්නේ. ඇස කියන එක දැන් අපිට මසස තියෙනවා. පේන්න. ඒතර ආයතනය කියන එක පනවන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ස්පර්ශයත් එක්ක තමයි පනවන්නේ. ඒක කියන්නේ පස්ස ආයතන කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඇහැයි රූපයි විඥානය එකතු වීමත් එක්ක තමයි ඒක ආයතනයක් විදියට වැඩ කරන්න පටන් ගන්න. ස්පර්ශය සිද්ධ වුණා. ඔව් ඇහැයි රූපයි විඥානය එකතු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එකතු වීමක් නැත්තම් ඒක ආයතනයක් විදියට වැඩ කරන්න පටන් ගන්න නැහැ. ආයතනයෙන් සිද්ධ වෙන දේ සිද්ධ නොවී තියෙනවා. ඔය සිද්ධ නොවී තියෙනවා එතකොට. එහෙමයි. ස්වාමීනි මොකක්ද ආයතනය? දැන් බලන්න එතකොට දැන් ඇහැයි රූපයි දැන් ආයතනයක් කියන එකෙන් සාමාන්‍ය සරල තේතු මොකක් නිෂ්පාදනයක් තියෙනවනේ. එහෙමයි. නිෂ්පාදනයක් තියෙනවනේ. එහෙයි. එතකොට මේ ඇහෙනුත් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. බලන්න දැන් ඇහැ නිකන් අපි තියෙද්දි හිම වෙන්නේ නැහැ. ඇහැයි රූපයි විඥානය යම් මොහොතක එකතු වෙනවද එකතු වීමත් එක්කම තමයි සැප දුක උපේක්ෂා හට ගන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. රූප හඳුන ගන්න පටන් ගන්න ඇහැයි රූපයි විඥානය එකතු වෙනකොට. ඊට පස්සේ රූප සංචේතන ඇති වෙන පටන් ගන්න ඇහැයි රූපයි විඥානය එකතු වෙනකොට. එහෙමයි. ඊට පස්සේ ඇසට මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ ඇහැ රූප විඥාන එකතු වීමත් එක්ක. ඒතර මේ ටිකෙන් තමයි ඇස නැමැති ආයතනෙ පවතින්නේ. ඇස නැමැති ආයතනෙ පවතින්නේ. එහෙමයි. දැන් මේ විදිහ හොඳට බලන්නකො මේ විදිහ අපි දැන් මේ තිරය දිහා බලාගෙන අපි ඉන්නවා කියලා කියන්නේ ඇහැයි රූපයි විඥාන එකතු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක මොකද වෙන්නේ? මේ ඇහි එක්ක ඇහි ස්පර්ශයෙන් සතුටක් විඳිනවා එක්ක දුකක් විඳිනවා එක්ක උපේක්ෂාවක් විඳිනවා. එහෙමයි. ඊළඟ රූප හඳුන ගනිමින් පවතිනවා මේ වෙලාවේ. ඊට ඒ රූපේ මුල්ලා චේතනා ඇතිවීමෙන් පවතිනවා මේ වෙලාවේ. ඊට බලන්න දැන් ඇසට තමන්ගේ මනස යොමු වෙලා නැද්ද බලන්න මේ වෙලාවේ. අන්න බලන්න දැන් මේකට තමයි කියන්නේ චක්ඛායතනය කියලා කියන්නේ. ඇස නැමැති ආයතන ඉපදිලා තියෙනවා. එහෙයි ස්වාමීනි. දැන් මේ චක්කුම් භික්කවේ පස්ස ආයතන. ස්පර්ශ ආයතනයක් කියන මේක. අදන්තං දමනය වෙලා නැත්තම් අගුත්තං ආරක්ෂා වෙලා නැත්තම් අරක්කිතං රැකිලා නැත්තම් අසංඋතං අසංවර වුණොත් දුක්ඛාදි වාහං හෝති. දුකමයි කියනු ගලන්නේ. දුකමයි කියන ඇති කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇහෙන් අපි යම් රුෂ්ඨකාන්ත මනාප වේවා අප්‍රිය වේවා අමනාප වේවා යම් රූපයක් දිහා වො බලාගෙන ඉන්නවා. ඒතර ඇහි රූපයි විඥාන එකතු වෙලා තියෙන වෙලාව. එහෙමයි. ඒතර ස්පර්ශය සමහරවිට දුක් සහගතයි. අපි තුන් ප්‍රියමනාපයක් කියලා සැප සහගතයි. ඒතර මොකද වෙන්නේ? අපි දැන් සංවරයක් නැත්නම් අපි ගැන සිහිමුලා වෙලා නම් ඉන්නේ. අර රූපේ මුල්ල ආධ්‍යාත්මික ආසාව ගලන්න පටන් ගන්නවා ටික ටික. දැන් හිත නොසන්සුන්. අර සංසුන් වෙලා තිබිච්ච සිත දැන් නොසන්සුන්. කැළඹිලා. එහෙමයි. නැද්ද බලන්න? සමහරට අප්‍රියමනාප රූපයක් ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? දුක් සහගත ස්පර්ශයක් උන ඇති වෙලා තියෙන්නේ. දුක් විඳීමක් තියෙන්නේ. එහෙමයි. ඒකත් එක්ක ගලන්න පටන් ගන්නේ කොහොමද? ද්වේෂය.
දුක නැද්ද එතකොට? දුක. මේ හොඳට සංසිඳිලා නිරෝගීව තිබිච්ච හිතේ මේන් අමුතු රෝගයක් හටගත්තා. එහෙමයි ස්වාමීනි. ලෝභය, ද්වේෂය, සමහරට ඊර්ෂ්‍යාව හට ගන්නවා. හිත දැන් නොසන්සු. මහා පීඩාකාරී දැන්. එහෙමයි. හිත අසංවර දැන් අය ඇසෙනේම ඉන්ද්‍රිය අසංවර වුණාට පස්සේ මොකද වෙන්නේ? හරි පීඩාකාරී. නිින්දක් නැහැ, හරියට කෑමක් බීමක් ගන්න හිතෙන්නේ නැහැ. වෙන්නද බලන්න? එහෙමයි ස්වාමී. එදිනෙදා කටයුතු ටික සුවසේ කරන්න බෑ. ආන් ඒකයි. පින්වත් මහන්නේ ඊළඟට කියනවා කන නම් වූ ස්පර්ශ ආයතනය දමනය කරගත්තේ නැත්තොත්, අකුසලයෙන් බැහැර කරගත්තේ නැත්තොත්, රැක නොගත්තොත්, අසංවර වුණොත් දුකමයි කියනවා. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වෙනකොටම නාසය නැමැති ආයතන ඉපදිලා තියෙන්නේ. ඒ නාසය නැමැති ආයතන උපදිද්දී සංවර වෙලා පුරුදු නැත්තම්, දමනය වෙලා පුරුදු නැත්තම්, ආරක්ෂා කරගෙන පුරුද්දක් නැත්තම්, කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, පාපී අකුසලයෙන් ගලගලා යන්න නම් සකස් වෙලා තියෙන්නේ දුකක්මයි කියනවා. එහෙමයි ස්වාමීනි. දිවයි රසයයි විඥාන එකතු වෙනකොට දිව නැමැති ආයතන ඉපදිලා තියෙන. එතකොට දිව නැමැති ආයතන. නැත්නම් ආයතනයක් විතර වැඩ කරන්නේ නැහැ. දිව නිකන් තිබ්බට ආයතනයක් විතර වැඩ කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් මේ විලාස සමහර දිව තියෙනවා, ආයතනයක් විතර වැඩ කරන්නේ නැහැ. නාසය තියෙනවා, ආයතනයක් විතර සමහරට වැඩ කරන්නේ නැහැ දැන්. එහෙමයි ස්වාමීනි. ආයතනයක් විතර වැඩ කරන්නේ නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙච්ච ගමන්ම. දිව ආයතනයක් විතර වැඩ කරන්න පටන් ගන්න. දිවයි රසයයි විඥාන එකතු වෙච්ච පටන් ගත්තා. ඒකයි පස්ස ආයතනය කියලා කියන්නේ. ස්පර්ශයෙන් තමයි ආයතනෙ පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ස්පර්ශයෙන්. එතකොට දිවයි රසයයි විඥාන එකතු වෙච්ච පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔන්න ඒ විඳීම ඇති වෙනවා, සැප විඳීම. ලෝභයෙන් ගලනවා හිත. දුක් විඳීමක් ඇති වෙනවා. ද්වේෂයෙන් හිත යට වෙලා යනවා. එහෙමයි. දුකමයි කියන තියෙන එතකොට. සංවර වෙලා පුරුදු නැත්තම්. කය නැමැති ඕන ආයතනෙ හට ගන්නවා. කයයි පහසයි විඥාන එකතු වෙච්ච ගමම්ම මොකද වෙන්නේ? කයයි පහසයි විඥාන එකතු වෙච්ච ගමම්ම මොන සැප වින්දනයක් ඇති වුණා කියලා හිතන්න. ලෝභයෙන් යට වෙනවා. එහෙමයි ස්වාමීනි. දුක් වින්දනයක් ඇති වුණා කියලා හිතන්න. ද්වේෂයෙන් යට වෙනවා. එහෙමයි තියෙන්නේ. ද්වේෂයෙන් යට වෙනවා. එතකොට මොකද වෙන්නේ? සංවර වීමක් නැහැ, දමනයක් නැහැ, දුකමයි කියන තියෙන්නේ. දුකමයි. මෙහිම දෙයක් බුදු කෙනෙක් දකින්න ආශ්චර්යයි. එහෙමයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒකාන්තේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. වෙන කිසි ශාස්ත්‍රවරයෙක් දැක්කේ නැහැ මෙහෙම දෙයක්. එහෙමයි ස්වාමීනි. මෙහෙම අසංවරයක් වෙනවා කියලා දැක්කේ නැහැ මේ ලෝකෙ කිසි කෙනෙක්. එහෙමයි. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙ ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් ඒක. දමනය කරන්න පුළුවන් කියලා ශාස්ත්‍රුන් වහන්සේම දැක්කේ වෙන කිසි කෙනෙක් දැක්කේ නැහැ. එහෙමයි. පුදුම ආශ්චර්යයක් ඒක. ස්වාමීනි අධ්‍යාත්මය විනිවිද දකින්න මෙතරම් දහම් පරයායක්. පුදුම ආශ්චර්ය දෙයක්. එහෙමයි ස්වාමීනි. මේ ධර්මයේ ස්වාක්කාතයි කියලා උතනින්මයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මෙහෙම තෙරුවන්නේ අතහැරියා කියලා පම්පෝරි ගහන්නේ මහා ලොකෝට මාත් ඉස්සරහා ඉඳගෙන. එහෙමයි. තමන්ගේ හිත නිවල සුවපත් කරන ධමයක්. එහෙමයි. එහෙම හිතක් නිවල දහම් දෙසන ශාස්ත්‍රවරයෙක් අතහැරියා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අහෝ එවන් හිත නියපු සුවපත් වෙච්ච සංඝ පිරිසක් අතහැරියා කියලා මහා ලොකෝට උදාර උදන් අනන්න ගිහිල්ලා අපි අතහැරියා කියලා. මෝඩකම්ම නෙමෙයිද? එහෙමයි. අඥානකම නෙමෙයිද? පුහුදුන් බවම නෙමෙයිද ප්‍රකාශ කරන්නේ ලෝක ඉදිරියේ. අඥානයන්ට මහා ලොකු මේ දෙයක් බවට පත් වෙයි. ඥානෙ මාත්‍රයක් තියෙන කෙනෙකුට ඒක නිකන් මහා කලකිරෙන්න හේතුවක් වෙනවා ඒක. එහෙමයි. අප්‍රිය දෙයක් බවට පත් වෙනවා. තවත් අඥානයෙක් මේ ලෝකෙට බිහිුණා කියලා. එච්චරයි. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒ දහම අතහැරිය කියන තව අසත්පුරුෂයෙක් මේ ලෝකෙට බිහිුණා කියන එක කියන්නේ එතකොට. ඇයි මෙවන් සිත නිවන සොඳුරු දහමක් නේ අතහැරියෝ. එහෙමයි. ලාමක දෙයක් ඔහු වැළඳගත්තා වෙනවා. අපිට මේ ජීවිතේ මේක පුරුදු කරගන්න බැරුණත් අපි මේක සත්‍යයක්මයි කියලා අදහගෙන මේ සරණ පිළිහිටලා හිටියා. කොච්චර ආශ්චර්යයක්ද? මේක සත්‍යයක්මයි කියලා මේ අදහගෙන සරණ පිළිහිටලා හිටියා. අඩු ගන්න මෙහෙම දෙයක් තමන්ගේ ජීවිතය තුළ මෙහෙම සංසිද්ධියක් සිද්ධ වෙනවා කියලා මේ තීරුම් අරගෙන මේ වාසය කළත් අඩු ගන්න කොච්චර ආශ්චර්යයක්ද? එහෙමයි ස්වාමීනි.
ඒතර එහෙම තේරුම් අරගනිමින් තේරුම් අරගෙන ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒකාන්තයෙන් අසිරිමත් අවබෝධයක් ඇති කෙනෙක් කියලා අඩු ගන්න හිතා හිටියා. එහෙමයි. අනේ මේ ධර්ම නම් ඒකාන්තයෙන් සත්‍යයක්මයිනේ සාක්කාතයිනේ කියලා හිතා හිටියත් අඩු ගන්න. එහෙමයි. අනේ ශ්‍රාවක සංඝරත්නේ උදාරයි ආශ්චර්යයි මේ විදිහ ධර්මත් තේරුම් ගන්න පුරුදු කරගත්තු මහෝත්තමයෝ නේද? මෙහිම නිවිච්ච පිරිසක් නේද? අනේ සාදු කියලා හිතා හිටියත් මේ ජීවිතේ මදිද? එහෙමයි ස්වාමීනි. ඔහු තෙරුවන්ගෙන් බැහැර වෙන කෙනෙක් වෙන්නේ නැහැ සසර පුරා. ස්වාමීනි මේ වූ සංකීර්ණ සංසිද්ධි අපට වැටහෙන්න භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන බව ඒකනේ. එහෙමයි ස්වාමීනි. ඒ ඉවන් ශාස්ත්‍රුත්වයක් ඉදිරියේ අපට බැරි වුණානේ. බැරි වෙනවනේ මේ හිත නමා ගන්න. එහෙමයි. මේවා මෙන්න මේ විදියට හිත හිතා ජීවිතේ ගත කරනවා නම් සසර පුරා බුදුමගින් බැහැර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සොඳුරු දහමින් බැහැර වෙන්නේ. එහෙමයි. ඒ ශාස්ත්‍රුත්වයෙන් බැහැර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තෙරුවන්ගෙන් බැහැර වෙන්නේ සසර පුරා. එහෙමයි. එහෙමයි තෙරුවන්ට දීපු දන්නේ. එහෙයි ස්වාමීනි. එහෙමයි දීපු දන්නේ ඔහු. ඒතර මෙහිම ගෞරවයක් උපදින්න ඔහු ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන කෙසේනම් ගෞරවයෙන් සත්කාර දක්වමින් මේ ජීවිතේ පුදාගෙන වාසය කරයිද? ඔය වගේ මේ නීච වචන පිට වෙන්නේ නැහැ නේ කවදාකවත්. එහෙමයි ස්වාමීනි. නීච බවමයි මේ ප්‍රකට වෙන්නේ. උදාර බවක් නෙමෙයි මේ ප්‍රකට වෙන්නේ. එහෙමයි. අපි අර බද්දාලි සූත්‍රය කතා කළේ. එහෙයි. බද්දාලි සූත්‍රය බොහොම ලස්සනට ඉස්මතු කළානේ ඒක. හරිම ලස්සනයි. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ මනස නම් වූ ආයතනේ, මනස නම් වූ ස්පර්ශ ආයතනේ, මනසට අරමුණක් ඇවිල්ලා විඥාණයෙන් දැනගත්තු ගමන්ම ඔන්න මනස නම් වූ ආයතනේ වැඩ කරන්න පටන් ගන්නවා. එතකම මනස නම් වූ ආයතනේ වැඩ කරන්නේ. මනසයි අරමුණු විඥාන එකතු වෙච්ච ගමන්ම මනස නම් වූ ආයතන එකතු වෙන නිසා තමයි කියන්නේ මනස කියන්නේ ස්පර්ශ ආයතනයක් ඒක. ස්පර්ශයෙන් තමයි ආයතන නිර්මාණය වෙන්නේ. එහෙමයි. මනසයි අරමුණු විඥාන එකතු වෙච්ච ගමන් සැප විඳීමක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි ඇති වෙනවා. අරමුණු හඳුන ගන්නවා. ඒ ඔස්සේ චේතනා ගලන්න පටන් ගන්නවා. මානසිකාර වෙන්න පටන් ගන්න එතන පිහිටලාම ඊට පස්සේ. මානසිකාර වෙනවා. එහෙමයි. එහෙමයි තියද්ද වෙන්නේ. ඇයි රූපයි විඥාන එකතු වෙච්ච ගමන් මේ පැත්තට මානසිකාර වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න කණයි ශබ්දයි විඥාන එකතු වෙච්ච ගමන් මේ පැත්තට මානසිකාර වෙන්න පටන් ගන්නවා. දිවයි රසයයි විඥාන එකතු වෙච්ච ගමන් ඒක ඔස්සේ මානසිකාර වෙනවා. මනසයි අරමුණුයි විඥාන එකතු වෙනකොට ඒ ඔස්සේ මානසිකාර වෙනවා. මානසිකාර වෙනවා. හැමතිස්සෙම මනස එතකොට ඒ මුල්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? ඒකත් එක්කම ලෝභයෙන් හිත යට වෙලා යනවා. ඒක එහෙම හට ගන්නකොට ඒක සංවර කරගෙන හිටියේ නැත්තම්. දමනය කරගෙන හිටියේ නැත්තම්. ඒ රැකගෙන හිටියේ නැත්තම් මනස අරමුණු විඥාන එකතු වෙනකොට මොකද වෙන්නේ? ලෝභයෙන් හිත ගලන්න පටන් ගන්නවා. ද්වේෂයෙන් ගලනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු පීඩාකාරී දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. පුදුම ලස්සනයි. එහෙයි. ආශ්චර්යය දැන් බලන්න මේ ආයතන දිහා කොච්චර ලස්සනට බලබලා කෙනෙකුට මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්මය ගැන සංගය ගැන මේ අතීරුම් ගනිමින් හිත පහදවමින් වාසය කරන්න පුළුවන්ද? එහෙමයි. ඕකද? මේ ප්‍රඥාව මුල් කරගෙන ශ්‍රද්ධාව උපදින. ප්‍රඥාව මුල් කරගෙන ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදිනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව මුල් කරගෙන ධර්මය ගැන පහදින, ප්‍රඥාව පෙරටු කරගෙන සංගය ගැන පහදිනවා මේ ක්‍රමයට. එහෙමයි. ඒ පැහැදීම සසර පුරා නැති වෙන්නේ. එහෙමයි. ප්‍රඥාවෙන් ගමන යනකොට සසර පුරා නැති වෙන්නේ නැහැ. ඒ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත සත්‍යතාවය දකිමිනුයි පහදින්නේ එතකොට. නිකන් නෙමෙයි. එහෙමයි. පින්වත් මහන්නේ මේ ස්පර්ශ ආයතන 6 දමනය කරගත්තොත් එහෙම. ඔය ස්පර්ශ ආයතන දමනය කළොත් ආය වගේම කියන්නේ සුගුත්තං රැකගත්තොත් එහෙම වලක්වා ගත්තොත් එහෙම අකුසලයෙන් සුරක්කිතං මනාකොට රැකගත්තොත් සුසංගතං මනාකොට සංවර කරගත්තොත් සුඛාදිවාහා හොಂತಿ පින්වත් මහණෙනි සැපයම ඇති කළ දෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අතන වෙන්නේ මොකද? දුක්කම ඇති කළ දෙනවා. රැක්ගත්තොත් මොකද වෙන්නේ? සැපයමයි කියන ඇති වෙන්නේ. සැපයමයි කියන ගලන්නේ. එහෙමයි. එන හිත සැපවත් කරන මේ ඉන්ද්‍රිය දමනය මේ හඹා යන එක නෙමෙයි නෑ. එතකොට මේ හේන ඉන්ද්‍රිය දමනය වෙන්න මොකද වෙන්නේ? හිත සැපවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොටම තමන් මොකද කරන්න ඕනද? එතකොට හොඳට හිත රැකගෙන ඉන්න ඕන. ඒ කොයි වෙලාවෙ ලෝභයෙන් හිත ඇලලී ගැලලී යයිද දන්නේ. එහෙමයි. ද්වේෂයෙන් ඇලලී ගැලලී යයිද දන්නේ. රැකගත්තොත්, දමනය කරගෙන හිටියොත්
සංවර කරගෙන හිටියොත් එහෙම. දැන් ওই පුරුද්දම දැන් මේ ජීවිතේ කරනකොට හසරට යන්නේ නැද්ද ඔක? එහෙමයි ස්වාමීනි. හසරට යනවනේ හරි ලස්සනයි. එහෙයි. ඒ කරගන්න විදිහ හරි ලස්සනට විස්තර කරනවා. චලේව පස්සා යතනානි භික්ඛවෝ අසංගුතෝ යත් දුක්ඛං නිගච්ඡති. තේ සංචයේ සංවරං අවේදිසුං සද්ධා ဒ ුතියා විහරන්තාන වස්සුතං. හරි ලස්සනයි මේක. පින්වත් මහන්නි, ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. යම් බිමුදු ආයතන 6 අසංවරුණොත් දුකටයි කියන වැටෙන්නේ. යම් කෙනෙක් ඒ ආයතන 6 සංවර භාවය අත්දකින්නවා නම් ශ්‍රද්ධාව දෙවන්නකොට වාසය කරන ඔහුගේ සිත කෙලෙස් වලින් තෙත් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි සර්. ඒතර හැමතිස්සෙම ඉන්ද්‍රිය දමනය තියෙන්නේ ශ්‍රද්ධාව දෙවන්න විදිහට ඉන්න ඕනේ හැමතිස්සෙම එයාට සපෝට් එකට. දැන් මේ අවබෝධය පිළිබඳ එයාට පැහැදීමක් නැත්නම් ඉන්ද්‍රිය දමනය කරගන්නේ එහෙමයි. සපෝට් කරන්න කෙනෙක් නැහැ. එහෙමයි සර්. තේරෙනවනේ සයිස මේ සපෝට් එකට ඉන්න ඕන කවුද පිටිපස්සෙන්? ශ්‍රද්ධා භාග මේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ එයාට පැහැදීමක් තියෙන්න ඕන. විශ්වාසයක් තියෙන්න ඕන. අසංවර වෙද්දි හිත ගිනි ගන්නවා. සංවර වෙද්දි හිත සිසිල් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ යම් බණ පදයක් දේශනා කළා නම් ඒ ගැන හොට ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රද්ධාවන්ත හිතින් මොකද වෙන්නේ? එතකොට එයා ශ්‍රද්ධාව තිබ්බොත් ශ්‍රද්ධාව සපෝට් කරනවා එයාට. එහෙමයි. ශ්‍රද්ධාව පිටිපස්සේ ඉඳන් සපෝට් කරනවා. සපෝට් කරනකොට මොකද වෙන්නේ? නිවිල වාසය කරන්නේ. එහෙයි ස්වාමීනි. දිස්වාන රූපානි මනෝරමානි අතෝපේ දිස්වා අමනෝරමානි මනෝරමේ රාග පතම් විනෝදයේ නචප්පියම් මේති මනම් පදෝසයේ. මනෝරම්‍ය වූ රූප දැක්කට පස්සේ ඒ වගේ මනෝරම්‍ය වූ නොවූ රූප දැක්කට පස්සෙත් ඒ සිත්කලු රූප ගැන ඇතිවන සරාගී මාවත දුරු කරන්න ඕන කියන. හරි ලස්සනයි ස්වාමීනි. අනිත් රූප මට අප්‍රියයි කියලා හිත දූෂ්‍ය කරගන්න හොඳ නෑ කියන. අපේ හිතේ ස්වභාවය මොකක්ද? එහෙමයි ස්වාමීනි. මනෝරම්‍ය රූප දකිනකොට මුසපත් වෙලා නිකන් දිගෑදිලා කෙල හලාගෙන එහෙමනේ අපි නිසාම. එහෙමයි. ප්‍රේත දණ්ඩයන්සේ අපි වාසය කරන්නේ. එහෙමයි ස්වාමීනි. හදිසියෙන් අප්‍රියමනාප රූපයක් දැක්කට පස්සේ මොකද? ගැටිලා නුරුස්සන ගතියෙන් අපි එහෙමනේ ඉන්නේ. එහෙම එපා කියන. එහෙයි ස්වාමීනි. එතන මොකද නැස නැමැති ආයතන සංවර වෙලා ඉතක ඉන්න කෙනෙක්. දමණය වෙලා ඉන්න කෙනෙක්. රැකගෙන ඉන්න කෙනෙක්. එතන මොකද වෙන්නේ? හිත සැපවත් වෙන පටන් ගන්නවා ටික ටික. එහෙමයි. ඒ සැපේ ගොඩනගපු කෙනා දැන් බලන්න සීලයෙන් හිත සැපවත් කළා යම් නිකලස් බවක් ගොඩනගලා. ඒතකොට ඒ ගුණය අනුග්‍රහ කළා ඉන්ද්‍රිය දමනයෙන් සැපවත් කරන්න. ඉන්ද්‍රිය දමනයෙන් දැන් සැපවත් වෙච්ච හිතේ දැන් ඔන්න තව බලවත් ගුණ සම්පත් උපදවන්න පුළුවන්. ඉන්ද්‍රිය දමනය වෙලා නම් තියෙන්නේ සැපවත් වෙච්ච හිතක් තියෙනවා. එහෙමයි. ඒතර බණ අහද්දිත් එයාට ඒ සැපේ ගලනවා, පින් කරද්දිත් සැපේ ගලනවා. සැපේ ඒතකොට හැමතිස්සෙම වැగిරෙනවා එයාගේ හිතේ. එහෙමයි. ඒතර ඉන්ද්‍රිය දමනය වෙච්ච හිතේ ස්වභාවය මොකද්ද? සැපේ වැగిරෙනවා. හරි පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. කවුද දකින්නේ මේ සොඳුරු සැපේ දකින්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. හරි ආශ්චර්යයි. මෙහිම සැපයක් නම් අහෝ අසිරි වෙන කෙනෙක් දැකලා නැහැ මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඇහෙන් දකින මනෝරම්‍ය වූ රූපෙට ඇලෙන්න දෙන්නේ නැතුව, ඇහෙන් දකින අප්‍රියමනාප රූපෙට ගැටෙන්න දෙන්නේ නැතුව වාසය කරනකොට හිත සැපවත් වෙනවා කියලා දැකපු එකම මහෝත්තමය අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම. එහෙමයි ස්වාමීනි. ඒ භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ කරගන්නවා කියලා හදවතින් අදිෂ්ඨාන ඇති කරන්න උපද්දන්ට. එහෙමයි. මේ ධම්ම සත්‍යයක්මයි මේ ධම්ම සරණ කරගන්නවා කියලා හදවතින් අදිෂ්ඨාන ඇති කරගන්න. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රාවක සංගරුවන අනේ මේ සොඳුරු පිළිවෙත නේද පිරුවේ ශ්‍රාවක සංඝයාත් ඒකාන්තේ සුපටිපන්නයි කියලා සිත් පහදව ගන්නට. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊළඟ බුදුරජාණන් දේශනා කළ කන නැමැති ආයතන දමනය කරගන්න කියනවා. ඒ කියන්නේ කනයි ශබ්දයි විඥානය එකතු වෙනකොට තමයි දමනය කරගන්නේ. එහෙමයි. නාසය ගඳ සුවඳ විඥානය එකතු වෙනකොට ඒක ආයතනයක් දමනය කරන්න පටන් ගන්නවා. දිවයි රසයයි විඥානය එකතු වෙනකොට තමයි ඒක ආයතනයක් ඉපදලා තියෙන්නේ දැන් දමනය කරන්න පටන් ගන්නවා. කයයි පහසයි විඥානය එකතු වෙනකොට තමයි දමනය කරන්න පටන් ගන්නවා. එහෙමයි. ආයතනයක් ඇවිල්ලා තියෙන්නේ. ඉපදලා තියෙන්නේ. මනසයි අරමුණේ විඥානය එකතු වෙනකොට ඒක මනස නැමැති ආයතනේ. එහෙමයි. දමනය කරගන්න කියන සැප ගලනවා කියන.
ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය වූ රූපෙට හිත බැස ගන්න දෙන්නේ නැහැ. ප්‍රිය වූ ශබ්දේ හිත ගිලෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. ප්‍රිය වූ ගඳ සුවඳේ හිත ගිලෙන්න දෙන්නේ නැහැ. ප්‍රිය වූ රසයේ හිත ගිලෙන්න දෙන්නේ නැහැ. ප්‍රිය වූ පහසේ හිත ගිලෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. ප්‍රිය වූ මනසට එන අරමුණේ හිත ගිලෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අප්‍රිය වූ ශබ්දෙත් හිත යට වෙන්න දෙන්නේ නැහැ. අප්‍රිය වූ ගඳ සුවඳ හිත යට වෙන්න දෙන්නේ. අප්‍රිය වූ රසයේ හිත යට බැස ගන්න දෙන්නේ. අප්‍රිය වූ පහසේ හිත බැස ගන්න දෙන්නේ. අප්‍රිය වූ අරමුණේ හිත බැස ගන්න දෙන්නේ කියන. එහෙමයි. බැස ගන්න දෙන්න තු මොකද වෙන්නේ? වාසය කරනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කළා සැප ගලනවා පින්වත් මාන්නේ කියන. එහෙමයි. සැප ගලනවා කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි නේද? ওই විදියට දවසක සයවැදෑරුම් බාහිර අරමුණු වලදී හිත හොඳින් වැඩුවොත් සැප දුක් පහසින් ඔහුගේ සිත කිසිසේ කම්පා වෙන දෙන්නේ නැත්තම් පින්වත් මහණනි ඔබේ රාග ද්වේෂ මැඩලමින් ඉපදෙන මැරෙන සංසාරයෙන් ඈතර වෙලා නිවර කරා යනවා කියනවා. එහෙමයි. හරි ලස්සන ගාථාව. ඒවම් මනෝචස්සු යදා සුභාවිතෝ පුට්ටස්ස චිත්තං න විකම්පතේ කච්චි තේරාග දෝසී අභිභුහිය භික්ඛවෝ භවාත ජාති මරණස්ස පාරගාති. එහෙමයි. නැවත නැවත මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නස් වැළඳ ගන්න ඒ මානසික ස්වභාවය නැති වෙලා යනවා කියනවා. එහෙමයි. තමන් තුළම නිවිල යන කෙනෙක් බවට පත් වෙනවා. තමයි මේ ජීවිතෙත් නිවිල නම් ඉන්නේ. මේ ජීවිතෙත් ඇහෙන් දැකපු දෙයට තමන්ගේ හිත බැස ගන්න නැත්නම් එන තව තැනක් කරා ඔහු අරගෙන යයිද? එහෙමයි ස්වාමීනි. දැන් මෙතනත් නිවිල නම් ඉන්නේ. මෙතනත් බාහිර ආයතන හයට බැස ගන්න නැත්නම් නිවිල සිසිල්ලලා නම් ඉන්නේ. එහෙනම් බාහිර තැනක ආයෙ ඔහු බැස ගනීද? එහෙමයි ස්වාමීනි. යයිද? ඇයි නිවිල තියෙන්නේ? ආයතන නිරුද්ධ වෙනවා. මේක නිරුද්ධ වෙලා නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් මෙතනත් නිවිච්ච කෙනා තව තැනකට යයිද? එහෙමයි. දැන් මෙතනත් නිවිච්ච කෙනා තව තැනකට යයිද? එහෙමයි. දැන් මෙතන ගින්දරක් නිවිලා තියෙන්නේ. තව තැනකට ගින්දර යන්නේ. එහෙමයි ස්වාමීනි. මෙතන පත්තු වෙලා තියෙනවා නම් තමයි තව තැනකට යන්න පුළුවන්. එහෙමයි. ඒතර මෙතන නිවිච්ච කෙනාගෙන් අහන්න හොඳ නැහැ. තව තැනකට යයිද කියලා. එහෙමයි ස්වාමීනි. දැන් කට්ටිය කියන්නේ ඔය නේද? ඒතර මෙතන නිවිච්ච කෙනාගෙන් අහන්න හොඳ නැහැ තව තැනකට යයිද කියලා. නිවිලා තියෙන්නේ. හරි යා මේ නිවන ක්‍රමේ. එහෙමයි ස්වාමීනි. බාහිර මේ සුන්දර වූ මේ ඉන්ද්‍රිය দমনය නම් වූ සොඳුරු පරියායෙන් දෙව් මිනිස් ලෝකයට මේ ඒකට මේ ධර්ම දාන දෙන පිරිස කොච්චර ලස්සන අනුග්‍රහයක්ද මේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාටම හිත නිවන දහමක් එතකොට මේ දායාද කළේ. පරියායක්. කී දෙනෙක් අහලා අඩු ගානේ සමහර මේ මොහොතේ හිත නිවාගෙන යද්ද සමහර විට හිත පහන් කරගෙන. කී දෙනෙක් සමහරට මේක ජීවිතේ පුරුදු කරගන්න මහන්සි කරගෙන හතර ඉරියව්වෙම හිත නිවන්න. එහෙමයි ස්වාමීනි. එදින් මේ හතර ඉරියව්වෙමනේ මේ ආයතන ගිනිගන්නේ. හතර ඉරියව්වෙම මේක නා නිවන්න ගත්තොත් මේ සොඳුරු බණ පදහල. ඒ කාලෙත් මේ අනුශාසනාව අහලානේ නිවන ශ්‍රාවකයෝ බිහි වුණේ. අදත් එහෙනම් මේ අනුශාසනාව අහලා නිවන කී දෙනෙක් පුරුදු කරන්න පටන් ගන්නද නිවන්ට. එහෙමයි. එහෙනම් ඒ තමන් කරපු අනුග්‍රහය සසරට කොහොමද තමන්ට ලැබෙන්නේ? තමන්ට එහෙනම් මේ ඇවිස්සලා මේ දැවිලා පිච්චෙන හිත නිවා ගන්න අමා පැන් පොදක් තමන්ට වැටෙන්න පටන් ගන්න. හිත නිවන සිසිල් කරන බණපද තමන්ට ඇසෙන පටන් ගනී. තමන් මේ දායාද දීපු නිසා. එහෙමයි තියෙන්නේ. නිවන දේ දුන්නොත් නිවන දේ තමන්ට ලැබෙනවා සංසාරේ. සිසිල් වෙන දේවල් දායාද කළොත් සිසිල් වෙන දේවල් ඇත්තට මේ ධර්ම දානය කියන්නේ මොකද්ද? එහෙමයි. නිවෙන්න දෙන දානයක් මේක. එහෙයි ස්වාමීනි. සිසිල් කරවන දෙන දානයක්. සංවර වෙන්න දෙන දානයක්. දමනය කරන්න දෙන දානයක්. රැකෙන්න දෙන දානයක්. එහෙමයි. මොකද මේ සංසාරෙත් කොට තමන්ට රැකෙන්න ඉදී ලැබෙනවා. සංවර වෙන්න ඕන දේ ලැබෙනවා. සිසිල් වෙන්න ඕන දේ ලැබෙනවා. හරි ආශ්චර්ය දානයක්. එන හරි ආශ්චර්ය උදාරු දානයක් දෙන්න ලැබුණා කියලා සතුටු වෙන්න. එහෙමයි. ඒ දානයේ සසර පුරා මේකේ අනුග්‍රහය තමන්ට ලැබේ. ආහාර පාන දිදී ආයුෂ වර්ණ සැප බල දුන්නා නම් සසර පුරාවට ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා. එහෙමයි. සසර පුරා තමන්ට එහෙනම් ධර්ම දානයේ දිදී සිසිල් වෙන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සිසිල් කළා නම්
සසර පුරා මොකද වෙන්නේ? තමන්ගේ සිත් සතන්. සිසිල් කරවන දේ තමන්ට ලැබෙනවා. එහෙමයි. නිවන දේ තමන්ට ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට සසර පුරා නිවුණු සිතින් තමන්ගේ හිත නිවා ගන්නට, කෙලිස් දුරු කර ගන්නට මේ පුණ එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සිත නිවන ධර්මයේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දහම් පරයයන් අද දවසේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුශාසනා සිදු කොට වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සිද්ධ මුල්ල පිළියන්දල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.පී. තිමාලා පින්බර මහත්මිය විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සක්දිවිඳුන් ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, විස්කන්ධය පුදු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සේම්පත් දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. බෝරජාණන් වහන්සේලා සුරකින, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සම්බුදු සසුන සුරකින්නට, දෙව් මිනිස් ලෝකයාට යහපත කරන්නට තුන්ඩෝනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය විල්බෙට් පෙරේරා සීයාට, ජයවර්ධන පියාණන්ට, මාග්‍රට් රණසිංහ ආච්චියට, චාලට් පෙරේරා ආච්චියට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මී ආර්.පී. තිමාලා පින්බර මහා මාතාවටත්, සුජීවත්ව සිටින අප්‍රේල් මාස 22 වන දින උපන්දිනයේ යෙදෙන වජිරා පෙරේරා පින්බර මෑණියන්ට මාර්තු මාස 6 වන දින 12 වන උපන්දිනයේ සමරන තිනුල නිතුම් විදාන ගමගේ පින්බර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඇවුලුණු සිත් සුවපත් කරන, නිවන සනසන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සිද්ධ මුල්ල පිළියන්දල යන ලිපිනේ පදිංචි පින්වත්
ආර්.පී. තිමාලා මහත්මිය ප්‍රධාන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් මේ උතුම් දහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමේ පින්කම සිදු කරගන්න අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් සිත නිවී සුවපත් වෙන සැනසෙන මේ උත්තම සම්බුද්ධ ශාසනයේ දායාදය අප හැමදෙනාටම ළඟා කරගන්න තිබෙන මේ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න හැමදෙනාට ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.